ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි, අසිරිමත් සිරි ගෞතම සිරිපා මහා විහාරයේ පහතමාලයේ සිට අදත් සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව මහා සංඝරත්නය සමගින් අපට ආරම්භ කරන්නට අවසරයි. ඒ වෙනුවෙන් අද දවසේත් වැඩම කරන්නට යෙදුණු පුණ්‍යවන්ත මහා සංඝරුවනට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ අසිරිමත් දහම් සාකච්ඡාවේ බැතිබර විකාශන දායකත්වය දරන්නේ 29 වන උපන්දිනයේ දුන සචිනි විජේසිංහ දිනීට සෙත් පැතීම පිණිස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි රමණී විජේසිංහ මෑණියන් යන පින්වත් පිරිස විසිනුයි අද දවසේ සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාවේ බැතිබර විකාශන දායකත්වය දරන්නේ. පින්වත්නි, අපේ මහා සංඝරුවනගෙන් අසිරිමත් දහම් කරුණු අසා ගැනීමේ රිසියෙන් යුතුව අපි මහා සංඝරුවනට ආරාධනා කරමු උතුම් වූ දහම් සාකච්ඡාව ආරම්භනට. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. කඩුවෙල මහමෙවුනා භාවනාසුපුවේ සුගන්ධ කුටියේ වැඩ සිටින සියලු ධාතුන් වහන්සේලාට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සිල් දෙනාගේම ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ දසබල ඥානයක් වන සබ්බත්තගාමිනීම් පටිපදං යථාභූතම් පජානාති. සියලු සත්වයන් ඒ ලෝකවල ඒ ස්වභාවයන්ට යම් යම් අයුරකින් පත් වෙලා ඉන්නවද, සර්වඥ නෙතට ඒ සෑම සත්වයෙක්ම ඒ ලෝකවල ඒ අයුරින් ඒ විදියට ඉපදිලා ඉන්න හේතුව සර්වඥ නෙතට ඒ අයුරින්ම යථාර්ථයක් විදියටම පේනවා. එහෙමයි. එවන් නේත්‍රයක් පින්වත්නි අරහත් සම්බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නේත්‍රයට අපි සාමාන්‍ය විහාරයේ කියන සර්වඥ නේත්‍රය කියලා. කියන සියල්ල දන්නා සියල්ල දකිනා නේත්‍රය. ඒ සියල්ල දන්නා සියල්ල දකිනා නේත්‍රය හැදිලා තියෙන්නේ දසබල ඥානයන්ගේ. හැදිලා තියෙන දසබල ඥානයන්ගේ. හරි පුදුමයි. එතකොට ඒ දසබල ඥානයන්ගෙන් යම් කෙනෙක්ගේ චිත්ත සංතානි පිරිපුන් වෙලා තියෙනවා නම්, එතකොට ඒ හිත එතෙන්ට පත් වෙන්න කොතරම්නම් සසරේ පාරමී බලයන්ගෙන් පිරිලැද්ද. සීල බලයෙන් කොච්චර ඉවසීමෙන් පිරෙන්න ඕනද? එහෙමයි. කොච්චර මෛත්‍රියෙන් ඒ හිත් පිරෙන්න ඕනද? ඒ ගුණකාරක දේවල් වලින් අපි හිතාගන්න බෑ ඒක. අපට ඒක හිතාගන්න බෑ. ඒක හරි පුදුමයි. එතකොට අද දවසෙත් මම මේ සම්බුදු සිතට අපි ඊයේ නාග ලෝකෙ ගැන කතා කළා. තව ඉස්සරහට තව ඒ වගේ ගුරුල්ලන්ගේ ලෝකෙ ගැන එහෙම තියෙනවා අපිට. මොකද මම බැලුවා වෙනස් පැත්තක් කතා කරලා ඊට පස්සේ මේ පැත්ත ආයි කතා කරන්න කියලා. මේ සංකාරුප්පත්ති කියන සූත්‍රයේ තියෙනවා මේ කියන දේවල් පුරුදු කරගත්තොත් සිතූ පැතූ සම්පත් ලැබෙන හැටි. හරි පුදුමයි ඒක. ඒතර ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ පින්වත්නි සවැත් නුවර අනේපිඬු සිටුමාගේ විසින් කරවන ලද ජේතවනාරාමේ. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කරන පින්වත් මහණෙනි,
සංස්කාරයන්ගේ උප්පත්තිය ගැන මම ඔබට දේශනා කරන්නම්. මේකට කියන්න මොකද්ද කියලා? පාලි වචනේ තමයි ඒකට සංඛාර. සංඛාර උප්පත්ති කියලා කියන්නේ සංඛාරයන්ගේ උපත. සිංහලෙන් කතා කරද්දී අපි කියන කොහොමද? සංස්කාරයන්ගේ උපත. සවන්‍යමා අහන්න කියන නොවි නුවණින් මෙනෙහි කරන්න කියන බුදුරජාණන් දේශනා කරන මේ ශාසනයේ කෙනෙක් ශ්‍රද්ධාව දියුණු කරනවා. උන් අපිට කරන්න තියෙන දේ මේ ජීවිතේ. අපි හරියට තීරුම් ගන්න ඕන. අපි කුමක්ද කරන්නේ කියලා. එහෙමයි. කුමක්ද කරන් තියෙන අපිට? ශ්‍රද්ධාව වඩන්න කියලා. ශ්‍රද්ධාව කිව්වේ කුමක්ද කොට? ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ අවබෝධය පිළිබඳ හිතේ පැහැදීමක් උපදින්න ඕන. එහෙනම් අපිට විවිධ දේවල් ගැන පැහැදීම ඇති කරවන්න පුළුවන්. හැබැයි ඒ ශ්‍රද්ධාවට මේ කියන දේ සිද්ධ කරන්න පුළුවන් වේද බැරිද කියන මම දන්නේ නැහැ. තේරුණා නේද? හැබැයි මෙන්න මේ කියන ශ්‍රද්ධාවට නම් මේ කියන සිතූ පැතූ සම්පත් උපදින්න පුළුවන්. එහෙමයි. මොන ශ්‍රද්ධාවටද? අපි විවිධය ගැන විශ්වාසය ඇති කරගන්න. විවිධය කියන දේවල් විශ්වාස කරනවා. විවිධයගේ ජීවිත ගැන විශ්වාස කරනවා. විවිධයගේ ගුණ සම්පatti ගැන අපි කතා බස් කරනවා, සතුටු වෙනවා, විශ්වාස කරනවා. ඒ සියලු විශ්වාසයන් අතර, ඒ සියලු පැහැදීම් අතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ ගැන පහදිනවා නම් අන්නේ ශ්‍රද්ධාවට පුළුවන් මහා ආශ්චර්යයක් කරන්න පුළුවන්. එන කුමත් ශ්‍රද්ධා ඇත්තටම මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳට පහදින හිතක් හදා ඉන්නව නම් අන්න ශ්‍රද්ධාව. ඒතකොට ඒක කරන්න තියෙන්නේ ධර්ම ශ්‍රවණේ. එහෙමයි. ඒක කරන්නේ ධර්මය කියවීමෙන්. අද වගේ යුගයක නම් දැන් බුදුරජාණන් වහන්සේ කාලේ නම් මේක තනිකරම කළේ ධර්ම ශ්‍රවණේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන කී අරමුණ මෙන්න මේක. කුමක් ඇති කිරීමද? හිතේ ශ්‍රද්ධාලාභය ජනිත කිරීම. ඒතර මේ ශ්‍රද්ධාලාභේ උපදින්න මොකද වෙන්නේ? ඒ ශ්‍රද්ධාලාභේ විසින් අනිත් දේවල් අපේ හිතේ ඇති කරන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව ඇති වුණා කියන්නේ අනිත් දේවල් ඔක්කොම කරනවා අපේ ජීවිතය තුළ. එහෙමයි. ඒ නිසා මේ අවුරුදු 50 කැප කරන්න පින්වත්නි ධර්ම ශ්‍රවණය කර කර ශ්‍රද්ධාලාභි දියුණු කරන්න. ඒතර මේ ධර්ම දාණය දෙන පිරිස කරන පිනක් ගැන මට තායිතං සිහි වුණා මතක් වුණා. එහෙනම් මේ උපකාර කරන්නේ කුමකටද? දැන් මේ ලෝකෙ ගත්තොත් එහෙම විවිධ අය ගැන විවිධ හැඳින්වීම් කරමින් ඒ අය ගැන අනිත් අය ගැන අනිත් අයගේ හිතවල පැහැදීමක් ඇති කරනවා. නැද්ද බලන්න? එහෙමයි. එතකොට මේ පැහැදීම ඇති කරවන්නේ සමහර රාගින් යට වෙච්ච අය ගැන. සමහර විට ද්වේෂයෙන් යට වෙච්ච අය ගැන. සමහර අයට මෝහයෙන් යට වෙච්ච අය ගැන. සමහර අය විවිධ දෘෂ්ටි මතවාද මිත්‍යා දෘෂ්ටි දරන අය ගැන පහදවන්නේ. ඒ පැහැදීම හානියක්මයි. හීනයි කියන ග්‍රාම්‍යය කියන පුතඥය කියන. හැබැයි යම් කෙනෙක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදිවුවොත් නම් ආශ්චර්යයි. ඇයි ශ්‍රේෂ්ඨම දේ ගැන තමයි පහදවලා තියෙන්නේ. දුර්ලභම දේ ගැන තමයි පහදවලා තියෙන්නේ. තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියනන්නේ පැහැදීම විසින්. එහෙනම් මේ ධර්ම දාණය දෙන පිරිස මේ බුදු බණ පදම කියලා දිදී පහදවන්නේ කවුරු ගැනද? ආශ්චර්යයි, අද්භූතයි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන තමයි පහදවන්නේ. ඇයි මේ සෑම සූත්‍ර දේශනාවක්ම ඒ බුදු සිතේ පැන නැගුණු අවබෝධය. මේ සූත්‍ර දේශනාවක් අහලා මොහොතකට හරි කෙනෙක් හිතුවොත් ආශ්චර්යයි මගේ අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නම් ආශ්චර්යයි කියලා හිතුවොත් ඒ පැහැදීම් මාත්‍රය ඒ පැහැදීම ඇති වෙච්ච කෙනාට බොහෝ කල යහපත පිණිස පවතින. බොහෝ සැප උපදිනවා. බොහෝ කුසල් උපදින්න හේතු වෙනවා. එහෙමයි. එහෙනම් අනිත් අයගේ සිත්වල අකුසල් දුරු කරවන කුසල් උපද්දන මහා බලවේගය කුමක්ද? ශ්‍රද්ධාව. එහෙනම් අකුසල් දුරු කරවන කුසල් උපද්දන මහා බලවේගය දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුල ධර්ම දාණය දිදී කළොත් සසරේ යනකොට ඒ පින කොහොමද Tamanට එන්නේ?
පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි මේ දහම් සාකච්ඡාවේ ගොඩක් වෙලාවට ශ්‍රද්ධාව කියන වචනේ කතා කළා. ස්වාමීන් වහන්සේ ගොඩක් අයට දැන් වර්තමානයේ නම් ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන ගොඩක් දෝෂ තියෙනවා සංස. මේ ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන දෝෂ මොනවද සංස? මේකට තියෙන අභියෝග ස්වාමීන් වහන්සේ. ශ්‍රද්ධාව ඇති කරගන්න තියෙන එක දෝෂයක් තමයි දුස්සීලකම. එහෙමයි. බලපාන. සමහර සසරේ පුරුදු කරපු දුස්සීලකම බලපාන. තියෙන ශ්‍රද්ධාව නැති වෙන්න පවා දුස්සීලකම බලපාන. එහෙමයි. ඊළඟට තමයි ඉන්ද්‍රිය අසංවරය. ඇහෙන් රූප දැකලා ඒව ගැන හිත හිතා ඉන්නකොට කනින් නාසයෙන් දිවෙන් කයින් මනසින් දකින දේවල් එතකොට අපි හිත ඇතුලේ ඕවනම් හිත හිතා ඉන්න තියෙන ශ්‍රද්ධාව නැතිලා යනවා. ඊළඟට තමයි මේ තමන්ගේ හිත වෙනසෙන විවිධ දෘෂ්ටි හිතට ගන්නවා. එකිනෙක කෙනාගේ පුද්ගලික අදහස් අරගෙන කල්පනා කර කර ඉන්න ශ්‍රද්ධාව නැතිලා යනවා. ඉතින් ඒ නිසා මේ හරි වැදගත් ප්‍රශ්නයක් ඕක. වැදගත් ප්‍රශ්නයක්. මොකද ඒකට හේතුව අනිත් එක තමයි විශේෂම දේ තමයි අසත්පුරුෂ ඇසුර. අසත්පුරුෂ ඇසුරින් ශ්‍රද්ධාව නැති වෙනවා. අසත් ධර්ම ශ්‍රවණයෙන් ශ්‍රද්ධාව නැති වෙනවා. තමන්ගේම දුස්සීලකම ශ්‍රද්ධාව නැති කරන්න හේතු වෙනවා. තමන්ගේම ඉන්ද්‍රිය අසංවරයේ ශ්‍රද්ධාව නැති කරනවා. පාපී මිත්‍යා දෘෂ්ටි එහෙමයි. තමන්ගේ ශ්‍රද්ධාව නැති කරනවා. හරි පරිස්සම් වෙන පින්වත්නි. ඒ නිසා පළවෙනි එක තමයි ඇසුරේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තමන්ගේ හිතේ සැක සංකා උපද්දනව නම් ඒ ඇසුරින් බැහැර වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ස්වාක්කාත සන්දිට්ඨික අකාලික ධර්මයේ ගැන පැහැදීම නැති කරන නම් සැක උපද්දනව නම් ඒ පිරිසිදු නිවන් මඟ ගැන සැක උපද්දනව නම් එහෙමයි. මතක තියාගන්න අසත්පුරුෂයෙක්ගේ. අසත්පුරුෂයෙක් එතකොට. භාග්‍යතුන් වහන්සේ ගුණ කඳ ගැන ශ්‍රාවක සංගරුවන ගැන ශ්‍රද්ධර්මි පිරිසිදු නිමල දහම ගැන තමන්ගේ හිතේ සැක උපද්දනව නම් අසත්පුරුෂයෙක්ගේ. ඇසුරෙන් බැහැර වෙන්න. එහෙමයි. ඇසුරෙන් බැහැර වෙන්න ඒ තරම් හානිදායක දෙයක් තමන්ගේ ජීවිතවල වෙන නැත පින්වත්නි. ඒ හානිය කරගන්න එපාමයි. ඒ නිසා මේ ධර්ම දාන දෙන පිරිස එනම් කුමක්ද මේ කරගන්නේ එතකොට නේද? පිරිසිදු නිමල බුදුමුවින් වදාළ පිරිසිදු නිවන් මඟ කියලා දෙනවා කියන්නේ මේ ලෝකෙට දෙන්න ඕන ලොකුම දායාදයක තමයි අපි දෙන්නේ. එහෙමයි. මුත කල්ප ගානකටත් අපිට මේ දෙව් මිනිස් ලෝකයාට උපකාරයක් කරනවන කරන්න බැරි වෙච්ච උපකාරයක් ඒක. කරන්න බැරි වෙච්ච උපකාරයක් ඒක. ඉතින් කරන්න බැරි වෙච්ච දුර්ලභ උපකාර මේ ජීවිතේ කරවලයකින් පුරව ගන්න පින්වත්නි සසරේ යනකොට එහි හිමිකරුවෙක් බවට පත් වෙනවා. සත්පුරුෂ ඇසුර ලෝකෙට දායාද කළා නම් සත්පුරුෂ ඇසුරේ හිමිකරුවෙක් වෙනවා. එහෙමයි. ශ්‍රද්ධාව සිත් සතන් තුළ ජනිත කරවන්න උපකාර කළා නම් ශ්‍රද්ධාවේ හිමිකරුවෙක් වෙයි. විරිය සති සමාධි ප්‍රඥාවේ දායාද කරන්න දෙව් මිනිස් ලෝකයට අනුග්‍රහ කළා නම් විරිය සති සමාධි ප්‍රඥාවල හිමිකරුවෙක් වෙයි. එහෙමයි තියෙන්නේ. එහෙමයි. දෙන දේ හිමිකරුවෙක් වෙනවා. අසත්පුරුෂ ඇසුර දුන්නොත් අසත්පුරුෂ භවයේ හිමිකරුවෙක් වෙයි. එච්චරයි. ඒකයි තමන් මෙහිනම් හොඳට බලන්න සමහර අය ඉන්න දුප්පත් දුගී දුප්පත් එදා වේල කන්න නැහැ. හැබැයි මේ බුදු බණ පද පිරිසිදු කියලා දෙනකොට හරි පුදුමයිනේ මොන තමන්ගේ ශරීරේ කොටසක් මේ ගලවගෙන ගියත් අතහරින්නේ නැහැනේ. එහෙමයි. වැරදි දෘෂ්ටි වලට අහු වෙන්නේ නැහැනේ. ධර්මයේ නාමයෙන් කියන අධර්මයට අහු වෙන්නේ නැහැනේ. සත්පුරුෂ ඇසුරේ නාමයෙන් අහු වෙන අසත්පුරුෂයන්ට අහු වෙන්නේ නැහැනේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ලේසියෙන් අසත්පුරුෂ ඇසුරට අහු වෙන්නේ නැහැ. ඒකට හේතුව ඇයි? සසරදී අසත්පුරුෂ ඇසුරු දායාද කළා නැහැ. ඒකයි ඒකේ රහසේ. සමහර අය ඉන්න මහා ලක්ෂර ජීවිත ගත කරනවා. කොච්චර කිව්වා සත්පුරුෂයට හිත පහදින්නේ. සද්ධර්මයට හිත පහදින්නේ. ඇයි? සසරේ අසත්පුරුෂ ඇසුර අසත් ධර්මයේ දායාද කළා. සමාදන් කරවලා. අන්නේ හානිය නම් ජීවිතේ කරගන්න එපා කවදාවත්. ඔය සංසාරේ නිවන් දකින දක්වාම සංසාරේ හොයනවා. නිවන් දකින ජාත් දක්වාම. දැක නේද? ඒකයි කියන්නේ දැන් බලන්නකො සමහර විට ඔය ජම්බුක ආජීවකයට
අසූචි කකා ඉන්නවනේ අප්පා අවුරුදු 50 25ක්ද කොහෙද? පුදුම දෙයක්නේ. ඔය වගේ වැරදි දෘෂ්ටිවල ජීවිත කාලෙම ඉඳලා අන්තිම මොහොතේ 99න් බේරෙන කී දෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි හිටියාද? එහෙමයි. මම කල්පනා කළා කුමක් වෙන්නේ නැද්ද මේ කියලා. පෙර සසරවල අසත් ධර්මයේ සමාදන් කරපුගේ ආදීන. අසත්පුරුෂ ඇසුරේ සමාදන් කරපුගේ ආදීනව අන්තිම මොහොත වෙනකන් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ DC. ලැබුණත් හිතට යන්නේ. එහෙමයි. දේවදත්තට ලැබුණා හිතට යන්නේ. ඇයි සත්පුරුෂයෝ ගැන වෛර හිත් ඇති කරගෙන සංසාරේ. මේ සත්පුරුෂයෝ ගැන වෛර හිත් ඇති කරගත්තාම මේ ජීවිතේ නිවන් දකින ජාත් දක්වාම සත්පුරුෂය මුණ ගැහෙනවා. සත්පුරුෂය ගැන වෛර හිත් ඇති වෙනවා යාට. කෝකාලික සත්පුරුෂය ගැන වෛර හිත් ඇති කරගෙන. ඇයි සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේ ගැන හිතා පැහැදුනා. පරම සත්පුරුෂයෝ අග්‍රයි භද්‍රයි කියලා ගෞතම බුද්ධ ශාසනයේ දෙදෙනෙක් ගැන දේශනා කළා නම් ඒ දේශනා කළේ සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා. එහෙමයි. මේ වචනේ වෙන කාටවත් පාවිච්චි කරන්නේ නැහැ මේ බුද්ධ ශාසනේ. එහෙමයි. අග්‍රයි භද්‍රයි කියන වචන දෙක පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා තමයි අග්‍ර ශ්‍රාවක කියන ශ්‍රී නාමය දෙන්නේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඇරුණහම මේ ගෞතම බුද්ධ ශාසනේ ඊතරම් ගුණ පිරු වෙන ශ්‍රාවකයෝ නෑ. ඒ ශ්‍රාවකයන් දෙන්න ඇරුණට පස්සේ ඊතරම් ගුණ පිරු. එහෙමයි. ඒක නිසා තමයි අග්‍රභද්‍ර බව දෙන්නේ. කියන්නේ සසර පුරා දැකලා ඒක දෙන්නේ. ඒ අනිත් ශ්‍රාවකයන්ට ඒ ශ්‍රී නාමය දෙන්නේ නෑ. ඇයි ඒ ඊතරම් ගුණ පුරලා නෑ. ගුණ පුරලා තියෙනවා. ඊතරම් ගුණ පුරලා නෑ. ඔය මට මතක අනුමාන කියන සූත්‍රය තියෙන මට මතක හැටියට අනුපද හරි අනුපද සූත්‍රේ සාරිපුත්තයන් සරන් සීලයෙන් පාරමී ප්‍රාප්ත වෙන කෙනෙක් නෑ කියනවා. සමාධියෙන් පාරමී ප්‍රාප්ත කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. ප්‍රඥාවෙන් පාරමී ප්‍රාප්ත ගුණයන්ගෙන් පාරමී ප්‍රාප්ත වෙන කෙනෙක් නෑ කියනවා. සෙම්පතියා කියන ශ්‍රී නාමය දුන්නේ ඒකයි බුද්ධ ශාසනයට. එහෙමයි. ආන් ඒකයි. ඊතරම් ගුණ පිරු මහා ගුණ කඳක් දරාගෙන සිටි. මේ පාරේ යනකොට අං කැඩිච්ච ගුණෙක් යන්නේ යම්සේද ඒ විදියටමයි යන්නේ කියලා සිහනඳ පැවැත්තු සාරිපුත්තයන් වහන්සේ ගැන මේ කෝකාලයේ කියන සත්පුරුෂයෙක් හිතා පැහැදුනානේ. ඇයි? එහෙමයි. සසරේ සත්පුරුෂයෝ ගැන හිතා පහදවගෙන. ඊළඟට මට සුණක්කත් සර්වඥයන් වහන්සේගේ පිටිපස්සෙන් යනවා පහදින්නේ. එළිවැල්ලෙන් එන නිගණ්ඨයෙකුට පහදිනවා. ඇයි ඒ සත්පුරුෂයෝ ගැන සසරි වෛර හිත් ඇති කරගෙන අපහැදිලා. පින්න ස්වාමීන් වහන්සේ හරි පුදුමයි ඒ කාරණේ අහනකොට දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වෙච්ච භාග්‍යතුන් වහන්සේට හිත පහදින්නේ. නමුත් නිගණ්ඨයෙකුට හිත අන්න අද ඔය වගේ කොච්චර ඉන්නවද? එහෙමයි. මම ඊට ඉස්සෙල්ලා දවසක් ඔයාට කිව්වේ කතාව. ඒ වගේ දැන් මේ නිකන් ඔහේ ඉන්නවනම් නිකන් මේ ඇඟ පුරා ගූ ගාගෙන අසූචි ගාගෙන තේරෙනා නේද? එහෙමයි. මේ නිකන් ඔහේ කවුළුව කඩාපාත් කාගෙන හරි පහදිනවා යාට. ටික වැදගත් විදිහට හිටියොත් එම් පහදින්නේ නැහැ. බුදුම ඒක මේ මම බැලුවා සංසාරේ කොච්චර මේ අසත්පුරුෂ බවක්ද කියලා ඒක. ඒකට හේතුව සත්පුරුෂයාට ගුණවත් කෙනාට ඊර්ෂ්‍යාකම් කරලා තියෙනවා. ඒතර මොකද වෙන්නේ? සත්පුරුෂයාට ගුණවත් කෙනාට ඊර්ෂ්‍යාකම් කළාට පස්සේ සසරට වැටෙනකොට පහදින්නේ නැහැ සත්පුරුෂයාට. ගුණවත් කෙනාට පහදින්නේ නැහැ. කබ කඳුළු පෙරාගෙන නිර්වස්ත්‍රව හිටියොත් පහදිනවා. ඒක ඒ වගේ කට්ටිය බණ අහන්න කැමතිත් ඒ වගේ කට්ටියගේ. එහෙමයි. හරි පුදුමයි මේක. තේරුණා නේද? හරි පුදුමයි මේක. තම තමන්ගේ දෝෂ තම තමන් බලන්න පින්වත්නි. සත්පුරුෂයන්ට ගරහන්න එපා, වචන කියන්න එපා. ලේසි නෑ තමන්ගේ හිත සත්පුරුෂයන්ට පහදින්නේ නෑ. හම්බෙනවා පහදින්නේ නෑ. ඉන්න හම්බෙනවා එකට පහදින්නේ නෑ. මේ වචනේ නම් වරද්ද ගන්න එපා. වචනේ වරද්ද ගන්න එපා. පුදුම භයානකයි ඒක. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක වරද්ද ගන්න එපා. මේ ඕන කෙනෙක් ගැන හිත පහන් එක ඇති කරගන්න යන්න එපා.
භාග්‍යවත් අරහත් එක එක්කිනාගේ අවබෝධ ගැන හිත පහන් කරගෙන යන්න එපා. භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ගැන හිත පහන් කරගන්න. නියම පැහැදීම කියන්නේ ඒක තමයි. එහෙමයි ස්වාමීන් ඒ නිසා විවිධ අයගේ විවිධ අදහස් මතවාද අපිටත් ගැළපිලා යයි. ෂෝක් කියලා හිතේ සමහරට හදි ඇත්ත නේනම් කියලා හිතේ. ඒ ඔක්කොම හිතෙද්දි හිතන්න මේ කිව්වේ බුදු මුවින් වදාළ බණපදයක්ද කියලා බලන්න. නැත්තම් ප්‍රතික්ෂේප කරන්න. එහෙමයි. ආන්න එක බුදුබණ පදමහන්න බුදුබණ පදමහන්න මේ ජීවිතේ ඒ අඩු ගානේ හිත පහදින්න නැත්නම් කනවත් චිමාගෙන ඉන්න මේ ජීවිතේ. ඒකත් ලොකු ගුණයක්. පහදින්නේ නැහැ කියන්නකෝ. පොඩ්ඩක් වැටහීම ඇති වෙනවා එච්චරයි. කමන්නේ මේ අවුරුදු 50කට කැප කරන්න. ඇයි? ඔබේ කන ඔබ යොමු කළේ පිරිසිදු උත්තම අග්‍රම දෙයට. අග්‍රම දෙයට කන් යොමු කරා නම් මේ ජීවිතේ සසරෙදිත් ඒ පුරුද්දම කන් යොමු කරන්නේ කොමකටද? අග්‍රම දෙයට. එහෙමයි. අග්‍රම දෙයට කන් යොමු කරන්නේ නැත්තම් නීච දෙයකට නම් කන් යොමු කරන්නේ සසරෙදිත් නීච දේවල්ම හොය හොයා යනවා අග්‍ර දේවල් ඇහිද්දි. ওই ජාතක කතා කියවද්දී ඊළඟට ওই අජාසත් රජතුමාගේ වටේ ඉඳලා තියෙන කට්ටිය ගත්තොත් එහෙම වැඩිපුර ඉඳලා තියෙන්නේ අසත්පුරුෂයන්ට වැහැදිලා තියෙන්නේ. මොකද ඒ දවසක් අජාසත් කුමාරයාට දැන් තාත්තා මරලා එතකොට එහෙමයි. රාත්‍රියක මේ දැන් බොහොම දැන් මේ හිත විශ්වෝපින් ඉන්නවා. ඒතර අනිත් ඇමතිවරු മന്ത്രിවරු අහනවා ඇයි රජතුමනි ඊට පස්සේ කියන මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි සොඳුරු ගුණ ඇති ශ්‍රමණෙක් මුණ ගැහෙන්න යමු. එහෙනම් ඔබලාම කියන්නෝ කවුද මුණ ගැහෙන්න යන්නේ? කවුද කියන්නනේ කට්ටිය? නිගණ්ඨනාථ පුත්ත එක්කෙනෙක් කියනවා. අනිත් එක්කෙනා කියන මක්කලි ගෝසාල. අනිත් එක්කෙනා කියන ආජිත කේසකම්බලි. හරි පුදුමයි දැන් අජාසත් කුමාරයන් නිහඬයි දැන්. ජීවක කුමාර බච්චට හරි ආදරේ අජාසත් කුමාරයා. මොකද මේ වේදහිතකම් කරන්න ජීවකනේ. ඊට ජීවක කුමාර බච්ච නිහඬව ඉන්න පැත්තකටලා. ඔබ ඇයි නිහඬව පැත්තකලා ඉන්නේ? ඔබත් කියන්න කවුරු හරි සොඳුරු ගුණ ඇති ශ්‍රමණෙක් ගැන. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා අඹවනේ ජීවක අඹවනේ. අනේ ස්වාමීනි මේ රජතුමනි එතනට යමු. යන්න කැමති වෙනවා. එහෙමයි. පුදුම පින පෑදුනේ අන්තිම මොහොතේ හරි. ඒත් නිරේකට ගියා ඉතින් කල්පයකට. ඒ අර සසර පුරුදු වෙන්නේ සමහර විට. සෝතාපන්න වෙන්න පින තිබුණත් අසත්පුරුෂ වදන් වලට හරි ප්‍රීති. අජාසත් කුමාරයාට. එහෙමයි. ඒ නිසාමයි දේවදත්තගේ වදන් ලුණු ඇඹුල් වගේ වුණා. ඒ නිසා ලුණු ඇඹුල් තමන්ගේ හිත ලුණු ඇඹුල් වගේ වෙන වදන් කියවෙන්නේ නැති අය ඇති මේ ලෝකේ. තම මතක තියාගන්න තමන්ගේ කන මේ ජීවිතේ යොමන්නේ මේ මී පැණි කන වගේ යොමන්නේ යම් දෙයකටද සසරෙත් යොමන්නේ ඔතෙන්ටමයි. ඒ වැරද්ද හදාගන්න එපා. කන් යොමන්න පිරිසිදු නිමල බුදුබණ පදවලට. එහෙමයි. අන්නේ ශ්‍රද්ධාවයි ඔබ දියුණු කරන්න ඕන. මම මේ ශ්‍රද්ධාව නැවත නැවත පැහැදිලි කරේ. ඒ ශ්‍රද්ධාවයි ඔබේ හිතේ ජනිත කරන්න ඕන. ඒ ශ්‍රද්ධාව තමයි එතකොට නිමල පිරිසිදු බුදුබණ පදවලටම කන් යොමනවනවා. ඒ පිළිබඳ බුදුබණ පදවලින්ම භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදව ගන්න මහන්සි ගන්නවන. ඒක හිතේ පුරුද්දක් වෙලා සසරට වැටෙනකොටත් ඒ පුරුද්ද ක්‍රියාත්මක වෙනවා. වරදින්නේ නැහැ එතකොට. වරදින්නේ. ඒ නිසා මේ අසත්පුරුෂ වදන් වලට අසත්පුරුෂයට අසත් ධර්මයට අපි ඇහුවා වගේ නෙමේ සසරට වැටෙනකොට අපි කොච්චර අසරණ කරනවද? දේවදත්තට වෙච්ච එක වෙයි. එහෙමයි. අජාසත්තට වෙච්ච එක වෙයි. සුනක් අත්තට වෙච්ච එක වෙයි. කෝකාලිකට වෙච්ච එක වෙයි. ආන් එකයි වෙන්නේ. දැන් සර්වඥයන් වහන්සේ වැඩ සිටිද්දිම අග්‍ර ශ්‍රාවක ඉදිද්දිම ඉතින් දේවදත්තගේ බණ අහලා 500ක් ගියානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආන් එකයි වැඩේ. ඉන්න ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. ඊළඟ සීල සම්පත්තියෙන් යුක්ත වෙනවා. ඊළඟ මොකද්ද? ඕන පන්සිල් හොඳට රකින්නවා කියනවා. එහෙම නැත්නම් උපෝසතේ ආරක්ෂා කරනවා. ඊළඟට සුතයෙන් යුක්ත වෙනවා කියනවා. සුතේ කියලා කියන්නේ මේ දහම් දැනුම කරුණු 5ක් ඔස්සේ ඇති කර ගන්නවා කියනවා. දතා සුතා අහනවා කියනවා. දතා දරා ගන්නවා කියනවා. වචසා පරිචිතා වචනින් පුරුදු කරන්න ඕන කියනවා. දැන් පටිච්චසමුප්පාදේ අහනවා කියමු කෙනේ. එහෙමයි. ක්‍රියා පටිච්චසමුප්පාදේ අහලා දරා ගන්නවා. දරාගෙන වචනෙන් පුරුදු කරන හැමතිස්සෙම වචනෙන් කියනවා අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානා කියලා කියා ඉන්නවා. මනසානුපෙක්කිතා හිතනොත් හිතනවා.
ඒකම හිතනවා. දිට්ඨියා සුප්පටි විද්දා. ඒ ගැන සැක සංකා ඇති නොවන විදියට හිත ඍජු කරගන්න. විද්‍යාව කියන්නේ මේක, සංස්කාර කියන්නේ මේක. අය කවුරු කිව්වා හිත වෙනස් වෙන්නේ නැති වෙන විදියට. දිට්ඨියා සුප්පටි විද්දා. ඔය පහ ඔස්සේ තමයි එතකොට සුතේ කියන එක දිනු කරන්නේ. ඔන්න කරුණු කීයක් දිනු කරාද? ශ්‍රද්ධාව දිනු කරගමින් ඉන්නවා දැන්. අපේ ජීවිත කාලෙම දැන් මේක තමයි කර කර ඉන්න තියෙන්නේ අපිට. බණ අහනවා, නැවත නැවත අහනවා, ශ්‍රද්ධාව දිනු කරනවා. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන හැම මොහොතකම භාග්‍යතුන් වහන්සේ සිහි කරගන්න මහන්සි ගන්න. දැන් සීල සම්පatti අදත් දිනු කරනවා, හිතත් දිනු කරනවා, මරණකම් දිනු කරනවා. සුතය ඒ වගේ දැන් පටිච්චසමුප්පාද, පංච උපාදානස්කන්ධ, ආයතන, කුසල අකුසල යම් දහම් පරියාය තියෙනවා නම් ඒවා දැන් Taman දරාගෙන කටපාඩම් කරගෙන මානසිකව සිහි කර කර ඉන්නවා. ඒක තමයි අපිට කරන් තියෙන දැන් ජීවිත කරන කරුණු තුනයි. ඊළඟට ත්‍යාග සම්පන්න වෙන්න ඕන. අපි මේ ඉතිසෙල්ලා දවසක දේශනාවක් කතා කළේ අර හැමතිස්සෙම මොකද වෙන්න ඕන? Taman සතු දෙයක් මසුරු මලන සිතින් තියෙන හැටියට අනිවාර්යෙන් අනිත් අයට දෙන්න ඕන. එහෙමයි. මුදලින් වේවා, ආහාර පාන විදියට වේවා, ඇඳුම් පැළඳුම් විදියට වේවා, යාන වාහන විදියට වේවා, මිල මුදල් විදියට වේවා, මේ සෑම විදියට දෙමින් තව දෙයක් කරන්න ඕන එකක් තියෙනවා. ඒ අතරේ උදේ හවස තමන් ඉන්න ගෙවල් දොරවල් ගැන හිතන්න ඕන. මම මරණයේදී මට මේ දේවල් අතහරින්න වෙනවා. අඩු ගානේ මරණය සිහි කරලා අතහරින්න ඕන. එහෙමයි. ගෙවල් දොරවල් මරණයේදී මං අතහරින්න වෙනවා. නිසා මේවට තියෙන ඇල්ම මං කොහොම හරි ටික ටික නැති කරගන්න ඕන. මේ දුවා දරුවෝ මරණයේදී මං ඈත් වෙන්න සිද්ධ වෙනවා. ඒව මනසින් කරන එකක් එතකොට. ඒකත් තුන මසුරු මල දුරු කිරීමට අයිති. මොකද මේ මසුරු මල කියන එක හරි පුදුම ජීවිතේ පුදුම විදිහට අසරණ කරන තැන. ජීවත් වෙලා ඉඳිද්දී බොහෝ දුකට හිත පීඩාවට පත් කරන තැනක්. මසුරු මල දුරු කළා නැත්නම් දරුවෙක් වෙන කෙනෙක් ඇසුරු කරනකොට හිත පීඩාවට පත් වෙනවා. මහත්තයා වෙන කෙනෙක් ඇසුරු කරනකොට නෝන මෙහි කලන්ත හැදලා වැටිලා. නෝන වෙන කෙනෙක් ඇසුරු කරනකොට මහත්තයා හරේ කලන්ත හැදලා වැටිලා. දරුවෝ වෙන කෙනෙක් ඇසුරු කරනකොට මෙහි දෙමව්පිය යුද්ධ. නැද්ද බලන්න? එහෙමයි. ඒක උහුලන්න බැරි ඇයි? ඊට පස්සේ කේලම් කියනවා ඊට පස්සේ. වැරදි කියනවා ඊට පස්සේ. හරමයි මෙහිමයි කිය පොඩි පොඩි ඒව කියන්නේ සමහර විට. ඔළුවට දානවා. හරමත් දන්නෙත් නෑ, මෙහිමත් දන්නෙත් නෑ. සැක උපද්දනවා. කේලමට අයිති ඒක ඔක්කොම. ඔය කිව්වට මෙහිමයි හරමයි. ඊට පුංචි තියෙන වැරදි තියෙනවා අරව ඉස්මතු කරනවා සමහරලාට. නින්දා කරනවා සමහරලාට. ඔක්කොම කරන්නේ බිඳවන අදහසේ. එහෙමයි. ඒ නිසා gedara dore ඉන්නකොට හැමතිස්සෙම ප්‍රතිවීක්ෂා කරන්න ඕන. ඒක ත්‍යාගයට අයිති ඒක. ත්‍යාගයට අයිති. gedara dore තියෙන බඩු මුට්ටු, ධන ධාන්‍ය, මිල මුදල්, කෑම්බීම, සජීවී දේවල්, අජීවී දේවල් හැම දෙයක් ගැන හිතන්න ඕන. මම මරණයේදී මේ දේවල් දාලා යනවා. මේ මෙලෝ තියෙන කාමයක් ඇද්ද, පරලෝ තියෙන කාමයක් ඇද්ද, ඒව මායයට අයිති දේවල් කියලා බුදුරජාණන් දේශනා කළේ. එහෙනම් මායය කියන්නේ එහෙනම් මායයට අයිති නම් එහෙනම් මේව මට අයිති දේවල් නෙමෙයි මේවා. අනුන්ට අයිති දේවල් කොයි වෙලාවෙ අනුන් අල්ලගනිත් දන්නෙත් නෑ. එහෙමනේ හිතන්න ඕන. එහෙමයි. මසුරු මල දුරු වෙලා යනවා. හැබැයි ලීසි දෙයක් නම් නෙමෙයි ඒක. කවන්නේ දුරු නොවුනක් කවන්නේ මේ ජීවිත කාලේ පුරාවටම ඔක් කරන්න. සමහර මොකද අපි කෙනෙක් කෙනාගේ සංසාරේ අපි මේවා කරලා නැත්තම් මසුරු මල බවම නම් හදාගෙන තියෙන්නේ. දුස්සීල බවම නම් හදාගෙන තියෙන්නේ කර මේවා පුරුදු කරන්න හදද්දි තින් මසුරු භවයේම හිත පිහිටනවා. එහෙමයි. කරන්න දෙයක් නැහැ ඉතින්. හැබැයි කරන ප්‍රතිපදාව ගැන ශ්‍රද්ධාවෙන් කරගෙන යන්න ඊළඟ ජීවිතේදී හරි පහසුවෙන් කරන්න පුළුවන් වෙයි අඩු ගානේ. එහෙම නේද? ඒකල් ලොකු දෙයක් නේ එතකොට. ඒකල් ලොකු දෙයක්. සමහරලාට දැන් සමහර අයට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ වගේ වැරදි වෙච්ච අවස්ථා තියෙනවා. දැන් බලන්නකො හරි පුදුමයිනේ. පටාචාරාව සිහිමුලා වෙලා ඉන්නේ. නම සුළු මොහොතින් සිහිය එලව ගන්න ඕනේ. මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේසර වෙන කීමාව රූපෙන් මත් වෙලා භාග්‍යතුන් වහන්සේ බෙහෙතගෙන ඉන්න කැමති උන්නේ නැහැ. බලන්න මේ පොඩි උත්සාහයක් දානකොට මෙයා සිහිය හදාගත්තනේ. කැමැත්තෙන් ආපු කෙනෙක් නෙමෙයිනේ. නෙවෙයිනේ. එහෙම හරි පුදුමයි එතකොට. ඒක කුමක් නිසාද? සසරේ ඉවත් සමහරට ඒ ජීවිතයේදී ප්‍රත්‍යක්ෂව පෙනිලා නැහැ. තමන් කරගත්තු දේවල්.
හැබැයි අත්හැරලා නැහැ. අත්හැරලා නැහැ. දැන් බලන්න දාරුචීරිය. පිරිනොම් පාන මොහොතේ ඉතින් මේ අවස්ථාව එළඹෙන මොහොතේ ආවේ පුක්කුසාති රජතුමා. එහෙමයි. ඇයි සසරි මහන්සි අරගෙන තියෙනෝ හැබැයි හිතන තරම් ප්‍රතිඵල ලැබිලා නැහැ. ඒ වගේ අයට මොකද වෙන්නේ සමහර විට? සමහර විට මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා සුළු උත්සාහයකදී ප්‍රතිඵල ලබනවා සමහර විට. එහෙමයි. ඉතින් ප්‍රතිඵල ගැන නෙවෙයි මේ තමන් කලබල වෙන්න ඕන. තමන්ගේ ප්‍රතිපදාව ගැන විශ්වාසය ඇති කරගන්න. මේක මම පුරුදු කර සර්වඥයන් වහන්සේ සියල්ල දකින බුදුරජාණන් වහන්සේ දැක්කා ශ්‍රද්ධාව දියුණු කරනකොට සීලය දියුණු කරන්න, සුතේ දියුණු කරන්න, ත්‍යාගය දියුණු කරන්න, ඊළඟ කාරණේ මොකද ප්‍රඥාව දියුණු කරන්න මේකෙන් ප්‍රතිඵල ලැබෙනවා කියලා දේශනා කළා. එහෙනම් මම මේක දියුණු කරන් මගේ පාඩුවේ මං ඉන්නවා. හිත හදා ගන්න ඕන. උන්නෝකනේ නැති ගොඩක් අයට. එහෙමයි. උතෙන්ට එන්න අමාරුයි ගොඩක් අයට. ප්‍රතිඵල ගැන හිතා ඉන්නවා. ප්‍රතිපදාව ගැන විශ්වාස නැති කරගන්න. මේකම අද සාපයක් බවට පත් වෙලා තියෙන පැවිදි සමාජයටත් ගිහි සමාජයටත්. ඒකයි මේ හරියට ධර්මයට ගරහලා පව කරගන්න ඒකත් එක්ක. පින ස්වාමීන් වහන්සේ වගේම අර මුල් කාලේ ගොඩාක් ධර්මයේ දිනු කරන්න උත්සාහයක් දරනවා. අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ප්‍රතිඵල නැති වෙනකොට යය වෙන කොහේ හරි තැනක් හොයාගෙන යනවා. එහෙම ඒකයි වැඩි වෙලා තියෙන්නේ. අපි සසරේ දෝෂ ගැන අපි හිතන්න එපාය. එහෙමයි. දැන් අපේ සසර දෝෂ තියෙනව නම් ඒක නිකන් අපි හිතමු මෙහෙම කෝටි ගාණක අපි ණයක් අරන් ඉන්නව නම් මාසෙට 50000 නම් පඩිය ගන්නේ පඩිය අර ගන්නව ඉතින් ණය කැපෙනවා. දැන් මේක අවුරුදු ගාණක් කැපෙනවා බලන් ඉන්නවා ඉවර යන්නේ හැමෝට මැරෙන මංචකේ දක්වා මොකද වෙන්නේ පඩියක් කියලා එකක් තමන්ට නැහැ. එහෙමයි. නැත්තේ ඇයි? තමන්ගේම දෝෂේ. මොකද්ද දෝෂේ? ලෝන් අරගෙන වැඩි. පඩිය අතර අරගෙන සතුටු වෙන්න ඕන කෙනෙක් නම් ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕන? ලෝන් ගන්න එක නතර කරගන්න ඕන. එහෙමයි. එහෙම නේද? ඒ වගේ තමයි අපි සංසාරේ පව්කම් කරගෙන සසරට ණය වෙලා වැඩි. මේ පින් කළාට පින් කරනවා අර පව්කාරකම් වැඩි නිසා මේක ඉස්මතු වෙන්නේ එහෙමයි. කරන්න දෙයක් නැහැ. එහෙම වුණා කියලා Taman ජොබ් එක කරන එක නතර කරන්නේ නේද? එහෙමයි. මොකද මේ දේවල් ගැන අපිට අර භෞතික දේ පිළිබඳ විශ්වාසය වැඩි නිසා අපි ඒක නතර කරන්නේ ඇස් දෙකට පේන තියෙන දෙයක්. එහෙමයි. ඒ වගේ තමයි පින කියන එක ඉතින් ඇස් දෙකට පේන්නේ නැහැ ඉතින්. ඒක ප්‍රඥාවසින් තමයි තේරුම් ගන්න තියෙන්නේ ඇත්තට මේක. ඊළඟට විස්තර කරන ප්‍රඥාව දියුණු කරන්න ඕන කියනවා. දැන් අපි දැන් ප්‍රඥාව දියුණු කරන ප්‍රතිපදාව ගැන මීට ඉස්සෙල්ලා දේශනා කරත් අපි ඇහුවා නේද? විමසමින් ධර්ම ශ්‍රවණය කරන්න පුරුදුනා කිව්ව අපි හිතමු ගොඩක් දේවල් කරන්න බෑ කියලා යාට. එයා සංඝයා හොයාගෙන ගිහිල්ලා කලින් කලට මොකද කරන්නේ? ධර්ම ශ්‍රවණය කරනවා. ඒ විතරක් නෙවෙයි. Taman ධර්ම ශ්‍රවණය කර දෙව් මිනිස් ලෝකයට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව උදා කරලා දෙනවා. එහෙමයි. ධර්ම ශ්‍රවණයම ප්‍රඥාව වැඩෙන ප්‍රතිපදාවයි කියලා සර්වඥන් ඉතින් දැක්කා. අර කුල සූත්‍රය අපි විස්තර කළේ අර. සර්වඥන් ඉතින් දැක්ක මොකද්ද? ප්‍රඥාව වැඩෙන ප්‍රතිපදාව මොකද්ද? ධර්ම ශ්‍රවණය. ඒකට තව එකතු කරනවා එයා විමස ධර්ම ශ්‍රවණය කරනවා. විමස ධර්මයේ කියවනවා. ප්‍රඥාව වැඩෙන ප්‍රතිපදාව. දැන් බලන්න ධර්මයේ ශ්‍රවණය කර ශ්‍රද්ධාව වඩන්නත් පුළුවන්. ධර්ම ශ්‍රවණය කර කෙනෙකුට ප්‍රඥාව වඩන්නත් පුළුවන්. දැන් මේ පහම දියුණු වෙනවා එතකොට කෙනෙක්. සමහර ධර්ම ශ්‍රවණය කර ත්‍යාගය පුරුදු කරන්නත් පුළුවන්. බලවත් ශ්‍රද්ධාවෙන් බලවත් ප්‍රඥාවෙන් බලවත් සිහියෙන් බණ අහනකොට ගෙවල් දොරවල් ගැන අනිත් දුවා දරුවෝ ගැන කිසි දෙයක් ඔලුවට ගන්න නැහැ. මසුරු මල්ලේ මොහොතේ දොරු කළ දිනකොට බුදුරජාණන් වහන්සේ ධර්මයට සත්කාර කර අනිත් අය හිතින් අතහරිනවා අනිත් දේවල් ඒ වෙලාව. ඒ පැයි. එහෙමයි. ඒත් මොකද්ද මසුරු මල දුරු කිරීමක් එතන කරලා තියෙනවා. අන්න එතකොට ඔය පහ දියුණු කරා නම් අනේ මට කය බෙදී මරණින් මතු රජපෞලේ උපදින්න නැත්තම් කියලා ඒ කෙනා හිතනවා කියනවා. ඔහු ඒ අරමුණේ හිත තියනවා කියනවා. ඒ අරමුණ සිතින් අදිෂ්ඨාන කරනවා කියනවා. මොකද සිතින් අදිෂ්ඨාන කරනවා කියන්නේ අනේ මම මේ ශ්‍රද්ධාව දියුණු කළා, සීල දියුණු කළා, සුතේ දියුණු කළා, ත්‍යාග දියුණු කළා, ප්‍රඥාව දියුණු කළා. අනේ මට රජපෞලක උපදින්න ඕන. එහෙම හිතා ඉන්නවා කියන බුදුරජාණන් දේශනා කරන එතකොට ඔහුගේ සංස්කාරය මොකද්ද? මට රාජ්‍ය පවුලේ උපදින්න ඕන කියන සිතවිල්ලට කියන සංස්කාරය. එහෙමයි.
ඒ පැවැත්ම කියන්නේ කොහොමද? ශ්‍රද්ධා, සීල, සුත ත්‍යාග, ප්‍රඥා කියන පහ දියුණු කර කර තමන්ගේ ජීවිතය ගත කරනවා. ඒකට කියනවා මේ පැවැත්ම. ඔය විදියට ප්‍රගුණ කිරීමේ සංස්කාරයයි පැවැත්මයි දිගටම ප්‍රගුණ කරගෙන යනකොට බහුල කරනකොට ඔහු කය බිඳී මරණින් මතු රජපෞලේ උපදිනවා කියන අන්න දැක්ක නේද? ප්‍රතිපදාව සහ. ප්‍රතිපදාව. එහෙමයි. කොච්චර ලස්සනදනේ. පින්වත්නි ඒ නිසා කලබල වෙන්නේ නැතුව මේ කලබල වෙන්න එපා. පළවෙනි කාරණේ මොකද මේ ධර්ම ශ්‍රවණය තුල ශ්‍රද්ධාව වැඩෙන බව තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ප්‍රඥාව වැඩෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. එහෙමයි. ධර්ම ශ්‍රවණය කරනකොට බලන්න හිත දිහා හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ ගැන අනේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ආශ්චර්යයි කියලා මොහොතකට හරි හිතනවා නම් ඒ ශ්‍රද්ධාව වැඩෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ මේක වැඩෙන ක්‍රමය අර භෞතිකව පේන්නේ නැති ගැටලුව. භෞතිකව පේන්නේ නැහැ ඇත්තටම. තමන් සිහි කල්පනාවෙන් තමන්ගේ හිත දිහා බලනකොටයි තේරෙන්නේ. මේක හැමතිස්සෙම බණ අහගෙන පැය පුරාවට මේක වෙන්නේ නැහැ සමහර විට. ඒක අපේ හිතවල තියෙන දුර්වලතාවය. එතකොට බණ කියන කෙනාටත් මේක සිද්ධ වෙනවා. බණ අහන් ඉන්න කෙනාටත් මේක සිද්ධ වෙනවා. එහෙමයි. දෙන්නගම මේ දැන් පැයක් බණ කියනවනම් පැයේම ශ්‍රද්ධාවම උපදින්නේ නැහැ. සමහර අවස්ථාවල ශ්‍රද්ධාව උපදින්නේ. සමහර අවස්ථාවල ප්‍රඥාව උපදිනවා. එන කියන කාරණා වැටහෙනවා ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. ඒ වැටහීම අයිති වෙන්නේ ප්‍රඥාවට. එහෙමයි. තේරෙනවද? වැටහීම අයිති වෙන්නේ කොහොමද? ප්‍රඥාවට. ඒතර එයා දැනගන්න දැන් මේ වෙලාවේ මගේ ප්‍රඥාව වැඩෙනවා කියලා. ඒතර එයා ධර්ම ශ්‍රවණය අත්හරින කෙනෙක් වෙන්නේ නැහැ නේ කවදාවත්. එහෙමයි. සමහරවිට අපි හිතමු දැන් ඒ වෙලාවේ ශ්‍රද්ධාව වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. අපි හිතමු ගෙවල් දොරවල් යාන වාහන දුව දරුවෝ මිල මුදල් කිසි දෙයක් මේ හිතේ සිහි වෙන්නේ නැතුව ඒ හිතින් අත්හැරලා එමුතු ඉන්න පුළුවන් කියලා. ඒතර ඒ වෙලාවේ මොකද? ත්‍යාගය වැඩිලා තියෙන්නේ. මසුරු මල නැහැ නේද කොට ඒ වෙලාවේ. එහෙමයි. තමන් සතු දේවල් ගැන නැත්නම් සාමාන්‍ය පැය 24 ගත්තොත් වැඩිපුර බලන හිත දිහා තමන්ගේ හිතේ වැඩිපුර ගෙවල් දොරවල් ගැන සිහි වෙවි තියෙනවද නැද්ද බලන්න. යාන වාහන ගැන දුව දරුවෝ ගැන ඥාතීන් ගැන සිහි වෙවි නැද්ද බලන්න. එහෙමයි. හැමතිස්සෙම හිතේ මසුරු බවමනේ හිතේ වැඩ කරන්නේ සමහර විට. ලෝභයමනේ වැඩ කරන්නේ. ඒතර මේ දේවල් හිතින් අත්හැරලා කියන එක තමයි කියන ලොකුම ත්‍යාගය. ඒතර ওই පහින් එකක් තමයි වැඩ කරන්නේ සමහර විට. සමහරලාට අපි හිතමුකෝ ඒ මොකුත් නෑ බනහනේ ඉන්නකට බලවත් වීරිය පවත්වනොත් තව වෙන අකුසල් එනවා ඒක බැහැර කරනවා ආයේ මේකට වීරිය ඔච්චර කර කර ඉන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එතන වැඩෙන්නේ වීරිය. එතන වීරිය වැඩෙනවා. ඔහුට ලොකු දෙයක් කරන්න බෑ කියමුකෝ. එහෙමයි. මේ ඇටෙන්ෂන් එක අවධානය යොමු කරනකොටම වෙන කුණු ගොඩක් ඔලුවට එනවා. ආයෙත් බනහන් හිත පිහිටව ගන්නවා. ආයෙ කුණු ගොඩක් ඔලුවට එනවා. ආයෙ බනහන් හිත පිහිටව ගන්නවා. එයා මොකද කරලා තියෙන්නේ? වීරිය. ඉතින් ඒ නිසා මේ බණ අහනවා කියන එක හරි ආශ්චර්ය දෙයක් එතකොට. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණනි නැවත අනිකක් කියමි. මේ ශාසනයේ භික්ෂුව දැන් උන ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා වඩලා එයාට අහන්න ලැබෙනවා කියන දැන් ඊ කාලේ නම් බ්‍රාහ්මණ කුල තියෙනවා. උසස් බ්‍රාහ්මණ කුල. එහෙමයි. දැන් අපි සාරිපුත්තයන් වහන්සේ කියන්නේ බ්‍රාහ්මණ කුලේ ඉපදිච්ච කෙනෙක්. මොග්ගල්ලාණන් වහන්සේ බ්‍රාහ්මණ කුලේ ඉපදිච්ච කෙනෙක්. ඒ වගේ මේ මහාසාර බ්‍රාහ්මණ කුල තියෙනවා. එතකොට ආස හිතෙනවා මෙයාට. අනේ දැන් අපි ඇත්තටම හිතුකෝ නීච කුලිය ඉපදිච්ච කෙනෙක් කියලා. ඒතර සමහර අයගේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙනවා. එතකොට දැන් ගෙයක් නැති කෙනාට ගෙයක් දැක්කම හිතෙන්නේ එයාගේ ජීවිතේ ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? ගෙයක් හදාගන්න. ඒ වගේ අර කුල ක්‍රමයෙන් බට කන කෙනාට අර ඉහළ මහාසාර කුලවල ඉපදිලා ඉන්නකොට එයාගේ වටිනම දේ මොකද්ද? අනේ අර වගේ කුලයක උපදින්න නැත්තම්. ඔන්න උපදින්න පුළුවන් කියන එතකොට. ඒතර මොකද ඉන්නේ? එයා මොකද කරන්නේ? අර මේ එයා කල්පනා කරනවා නේ එහෙනම් මම අර මං රැස් කරපු සද්ධා සීල සුත්‍යාග ප්‍රඥා ඒ පැවැත්මයි. මේ සංස්කාරයයි. ඒතුවෙන් අනේ මං එහෙනම් බ්‍රාහ්මණ පවුලක උපදිනවා කියලා හිතා ඉන්නවා කියන. මරණින් මත්තේ කොහෙද යන්නේ? බ්‍රාහ්මණ පවුලේ පුතක් කරා යනවා කියන. අන්න උපත ප්‍රතිපදාව. එහෙමයි. මොකක්ද ඒකට ප්‍රතිපදාව? ශ්‍රද්ධාව දියුණු කරන්න එක ප්‍රතිපදාවක්. සීලය දියුණු කරන්න ප්‍රතිපදාවක්. සුතය දියුණු කරන්න ප්‍රතිපදාවක්. ත්‍යාගය දියුණු කරන්න ප්‍රතිපදාවක්. ප්‍රඥාව දියුණු කරන්න පින්වත්නි එක ප්‍රතිපදාවක්. ප්‍රතිපදාවක්.
ඊළඟ දේශනා කරන පින්වත් මහණෙනි නැවත අනෙකක් කිය මේ ශාසනයේ භික්ෂුව උන ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥාවෙන් යුක්ත වෙනවා කියන. එහෙම ඉන්න කෙනාට අහන්න ලැබෙනවා කියන කවුද? චාතුරු මහරජික දෙවිවරු ගැන. චාතුරු මහරජික දෙවියන් අතර දීර්ඝායුෂ තියෙනවා. මනුස්ස ලෝකයේ අවුරුදු 50ක් ගත වෙද්දී එක දවසයි කියලා අහන්න ලැබෙනවා කියන. ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 500ක් එහි පරමායුෂ කියලා අහන්න ලැබෙනවා. ඒකට උපදින්න ආස හිතෙනවා කියන. එහෙමයි. ඊටත් වඩා විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර කියන සතරවරන් රජදරුවන් ඊටත් වඩා බලවත් කියලා අහන්න ලැබෙනවා කියන. උපදින්න ආස හිතෙනවා කියන. එහෙමයි. ඒ සංස්කාරයයි ඒ පැවැත්මයි දිගටම තියාගෙන යනකොට මොකද වෙන්නේ? චාතුරු මහා රාජික දෙවියන් අතර උපදිනවා කියලා කියනවා. මීට ඉස්සෙල්ලා අපි මට මතක හැටියට මේ පුණ්‍ය කිරියවත්තු සූත්‍රය අපි දානිනුයි සීලිනුයි විතරක් එහි උපදින හැටි කතා කළා. එහෙමයි ස්වාමී. ඒකත් ප්‍රතිපදාවක් එතකොට. දැන් මෙතන කතා කරන්නේ කොහොමද? මේ දැන් එතනයි මෙතනයි වෙනසක් තියෙනවා ලොකු. කොහොමද දන්නවද? එතන දානයයි සීලයයි විතරයි. මෙතෙන්ට එකතු වෙලා තියෙන ශ්‍රද්ධාව. එහෙමයි. හැබැයි ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා දියුණු කරලා යන කෙනාගේ එතන වෙනස මොකද්ද? මේ කෙනා ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා දියුණු කරලා චාතුරු මහරජිකට යන කෙනා අනිවාර්යෙන් මාර්ගඵල අවබෝධයෙන් නිවන කරාම අනිවාර්යෙන් ගෙනියනවා. එහෙමයි. හැබැයි අර දානය සීලය විතර පුරුදු කළා යන කෙනා විතරක් නම් නිවන් අවබෝධ කරයි කියලා කියන්න බෑ. එහෙමයි. එයාට ඉතින් පිනක් ගන්නට සෙට් වෙලා භාග්‍යතුන් වහන්සේට ධර්මය අහන්න ලැබුණොත් හොඳයි. ප්‍රඥාවත් මේ කෙනාගේ වැඩිලා තියෙනවනේ. ඕනේ ශ්‍රද්ධාවත් දියුණු වෙලා තියෙනවනේ. එහෙමයි. ඒතර විශේෂ කාරණාවක් බවට පත් වෙනවා මේ සීක බල දියුණු කරගෙන යනකොට රැකවරණේ වැඩි. ස්ථිර රැකවරණයක් තියෙනවා. අතන ස්ථිර රැකවරණයක් නැහැ. එහෙමයි. ප්‍රශ්න තියෙනවා එතන. ඒ වගේ කොච්චර ඉතින් බ්‍රහ්මියෝ කොච්චර දෙවිවරු කොච්චර ඒ වගේ ඒ ලෝක වලින් චුත වෙලා ආපහු සතර පාය ගිය කොච්චර තියෙනවද? ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ පින්වත් මහණනි උන් කෙනෙක් ඉන්නවා කියන ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා දියුණු කරනවා කියනවා. එයාට අහන්න ලැබෙනවා කියනවා තාවතින්ස දිව්‍යෝ ගැන අහන්න ලැබෙනවා කියනවා. මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් එහි එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි. ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ඒ වගේ මේ අවුරුදු 1000ක් තාවතින්ස දෙවියන්ගේ පරමායුෂ. එහෙමයි. ඊළඟට අහන්න ලැබෙනවා කියනවා කොහොමද? යාම දෙවියෝ ගැන. යාම දෙවියන් කොහොමද? මනුස්ස ලෝකයේ අවුරුදු 200ක්. මනුස්ස ලෝකයේ අවුරුදු 200ක් එහි එක දවසයි යාම දෙවියන්. එහෙමයි. ඒ වගේ දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු කීයක්ද? 2000ක් පරමායුෂ. 2000ක් ආසයිතනවා කියනවා. ඊළඟට යාට අහන්න ලැබෙනවා කියන තුහිත දෙවියන් ගැන. එහෙමයි. මනුස්ස ලෝකයේ අවුරුදු 400ක් ඒ එක දවසයි. ඒ වගේ දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 4000ක් පරමායුෂ. ඒ වගේම නිම්මාන රති දෙවියෝ ගැන අහන්න ලැබෙනවා කියනවා. මනුස්ස ලෝකයේ අවුරුදු 800ක් එහි එක දවසයි. පරිනිම්මිත වසවර්තියේ මනුස්ස ලෝකෙට පස්සේ ඒක ඩබල් වෙනවා. එහෙමයි. අම්මෝ හිතාගන්න බෑතර මිහෙරට යන්න ආයුෂ. දැන් මේ අහන්න ඒ ලෝකවල උපදින්න ආස හිතෙනවා කියන පින්වත් මහණෙනි කොහොමද දිනු කරගන්න තියෙන්නේ? ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා කියන පැවැත්මයි. ඒ විතරක් නෙවෙයි අනිත් එක්කමද. ඒ වගේම සංස්කාරය. ඒ අදාළ දිවි ලෝක ගැන හිතන්න මම මේ ටිකෙන් මේ අසවල් දිව්‍යනිකායේ උපදිනවා මරණින් මතු මොකද වෙන්නේ? ඒ දිව්‍යනිකායේ ගිහිල්ලා උපදිනවා කියලා කියනවා. ප්‍රතිපදාව. එහෙනම් මේ ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා කියලා කියන්නේ කොහොමද මේ? සුගතියට යන ප්‍රතිපදාව සුගතියෙත් ස්ථාවර වෙන ප්‍රතිපදාව. එහෙමයි. කියන්නේ ඒ තැන් වලට ගියට පස්සේ පහලට එන්නේ නැහැ. ගියොත් යන්නේ උඩටමයි. ඒක තමයි ආශ්චර්යය. කෙනෙකුගේ ජීවිතයේ උඩටම දිග නිරන්තරයෙන් උඩම ඉන්න ආසනං ඉහළ තලවලම ඉන්න ආසනං ඉහළ තලවලින් ඉහළ තලවලට නැවත යන්න ආසනං මොකද්ද කරගන්න ඕන? ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥාව වඩන්න ඕන.
එහෙනම් දැන් සමහර ආයතනවල සමහර අය ඉන්න පහළට යන්නේ. තනතුරු වලින් යන්නේ කොහමද? ඉහළටමයි යන්නේ. එහෙමයි. එන කුමක බලපෑමක්ද ඒක? පිනක බලපෑමක් ඒක. පිනක බලපෑමක් ඒක. මේ පිනමයි කියලා අපිට කියන්න බෑ. මොනවා හරි අනිවාර්යෙන් පිනක බලපෑම. එක්ක දානේ අසිරියක්, එක්ක සීලයක අසිරියක්. එන මේ ඉන්ද්‍රිය දමනයක අසිරියක්. ඊළඟ දේශනා කරන පින්වත් මහණෙනි නැවත අනෙකක් කිය මේ ශාසනයේ භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා, සීලයෙන් යුක්ත වෙනවා, සුතේන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා කියනවා. හරි අසිරිමත් දෙයක් බුදුරජාණන් වහන්සේ දකින්න මොකද්ද? සහස්ස බ්‍රහ්මයෙක් ඉන්නවා කියන. ඒ කියන්නේ මේ සහස්‍රී ලෝක ධාතුවටම සහස්‍රී ලෝක ධාතුව කියන්නේ මොකද්ද? ඉරවල් 1000යි, හඳවල් 1000යි, පෘථිවි තල 1000යි, දඹදිව තල 1000යි. එහෙම තියෙන එක යුනිට් එකකට කියනවා සහස්‍රී ලෝක ධාතුව. ඒ සහස්‍රී ලෝක ධාතුවම වසඟට ගත්තු එක බ්‍රහ්මයෙක් ඉන්නවා. එයාට කියන කොමක් කියලාද? සහස්ස බ්‍රහ්මයා. එහෙමයි. හරි පුදුමයි. දැන් සාමාන්‍ය මනුස්ස ලෝකේ අර ප්‍රාදේශීය සභාවට එක කට්ටිය ඉන්නවා වගේ, පළාත් සභාවට එක කට්ටිය අපි පත් කරලා ඉන්නවා වගේ අපිට නොපෙනුනාට ඒ දිව්‍ය ලෝකෙටත් වෙන වෙනම කට්ටිය ඉන්නවා. ඒ බ්‍රහ්ම ලෝක වලටත් වෙන වෙනම කට්ටිය ඉන්නවා. ඒ සියල්ල එකතු වුණාට පස්සේ සහස්‍රී ලෝක ධාතුවක් ඇද්ද? ඒ සියල්ලම පාලනය කරන එක්කෙනෙක් ඉන්නවා. එහෙමයි. එයාට කියන සහස්සී බ්‍රහ්මයා කියලා. සහස්සී බ්‍රහ්මයා ගැන තියෙනවා හරි පුදුම විස්තරයක්. ඒ සහස්සී බ්‍රහ්මයා දීර්ඝායුෂයි කියන වර්ණවත් කියන සැප බහුලයි කියන. එයාගේ හැකියාවක් ගැන කියන පින්වත් මහණනි සහස්ස බ්‍රහ්මයා සහස්‍රී ලෝක ධාතුවටම තම චිත්ත බලය පතුරවාගෙන ඒක යටත් කරගෙන කියන ඉන්නේ. ඒ සහස්‍රී ලෝක ධාතුවේම අද යම් කෙනෙක් උපදිනවද එයාට චිත්ත බලය පතුරවනවා කියන. එච්චර හැකියාවක් තියෙනවා. එහෙමයි. දැන් ඒ කිනා ගැන අහන්න ලැබෙනවා කිනවට සද්දා සීල සුත්‍යාග ප්‍රඥා දිනු කරපු කිනාට. ඒතර එයා මොකද කරන්නේ? ප්‍රාර්ථනා කරනවා කියනවා අනේ මාත් එහෙනම් සහස්‍රී බ්‍රහ්මීක් වෙනවා කියලා. පින්වත් මහන්නේ ඒ පැවැත්ම තුල හිටියා නම් මොනකද්ද පැවැත්ම? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන දියුණු කර කර හිටියා නම් ඔය සංස්කාරෙත් තිව්වා නම් මොකක්ද සංස්කාරේ? සහස්‍රී ලෝක ධාතු අධිපති සහස්‍රී බ්‍රහ්මේ වර්ණවන්තයි සැප බහුලයි දීර්ඝායුෂයි මං ඊ සහස්‍රී බ්‍රහ්මෙක් වෙනවා කියලා හිතනවා නම් එයා මරණින් මත්තේ සහස්‍රී බ්‍රහ්මෙක් වෙනවා වෙලා තම චිත්ත බලය පතුරවාගෙන ඉන්නවා කියන. එච්චර හිතට පවර්ෆුල් හැකියාවක් ලැබෙන්න කොමකින්ද එච්චර පවර් එකක් ගෙනාවේ? ශ්‍රද්ධාවෙන් පවර් කළා, සීලයෙන් බලවත් කළා, සුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් තමයි එයා මහා බලවත් චරිතයක් බවට පත් කළේ. එහෙනම් මේ ලෝකේ බලවත් චරිත නිර්මාණය කරනව පින්වත්නි කුමක්ද ප්‍රතිපදාව? ශ්‍රද්ධාව දියුණු කරගන්න, සීලය දියුණු කරගන්න, සුතය දියුණු කරගන්න, ත්‍යාගය දියුණු කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න, ධර්ම ශ්‍රවණයෙන් මේ ඔක්කොම කරන්න පුළුවන්. ධර්ම ශ්‍රවණේ. ඒ නිසා දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානී ශ්‍රද්ධා සීල සුත්‍යාග ප්‍රඥා දියුණු කරමින් ඒ දෙව් මිනිස් ලෝකයාට ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාව දන් දුන්නා වෙනවා. තමන්ට සසරදී මොකද වෙන්නේ? තමන් ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාව තමන්ට හිමිකරුවෙක් වෙනවා. එහෙමයි. හිමිකාරයෙක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ දුර්ලභව ලැබුණු මනුස්ස ජීවිතේ හොඳ සිහි කල්පනාවෙන් හැමතිස්සෙම මහන්සි ගන්න එක එක්කෙනාගේ පුද්ගලික මතවාදවලට පැහැදි යන ලෝකේ බුදු කෙනෙක්ගේ අවබෝධයට මොහොතක් හරි පැහැදිලා දවස ගත කරන්න මහන්සි ගන්න. ඒ බුදු කෙනෙක්ගේ අවබෝධය අහලා ප්‍රඥාලාභේ මොහොතකට හරි අවදි කරගන්න මහන්සි ගන්න. තමන්ට ජීවිතේ රැකවරණේ සලසා දෙන්නේ පින්වත්නි අන්නේ තුලින්. ඒ නිසා මේ පින්වත් සිල් දෙනාට දුර්ලභ භාග්‍ය උදා කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සිල් දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හැමදේම ආරම්භ වෙන්නේ අපි අපගේ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ඇති කරගන්නා අසීමිත පැහැදීම නිසා. පින්වත්නි
ඒ අප සරණ ගිය අපගේ භාග්‍යතුන් වහන්සේ ගැන අපිට සද්ධා මාත්‍රයක් ඇති කරගන්න පුළුවන් නම් එය අපේ ජීවිතයට කොච්චරනම් සැපය පිණිස පවතිනවද? අද දහම් දේශනෙන් ඔබට අපට දැනගන්න ලැබුණේ උතුම් වූ කාරණය සම්බුදු සිතක අසිරිය දහම් වැඩසටහනේ උතුම් වූ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට අපි මහා සංඝරුවනට දෙපා නැමද ආරාධනා කරමු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ 29 වන උපන්දින යෙදුන සචිනී විජේසිංහ දියණියට සිත් පැතීම පිණිස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් රමණී විජේසිංහ පින්බර මෑණියන් විසින් ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විස්කන්දේව පුතු විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් සෙම්පති දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ තුන් විහාරය ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තියේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක පූජනීය අලුදිනිය සුබෝධිනායක ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ඒ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් රමණී විජේසිංහ පින්වත් මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා නමින් ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පatti 29 වන උපන්දිනයේ යෙදුන සචිනී විජේසිංහ පින්බර දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් රමණී විජේසිංහ පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පatti එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාවට අද දවසේත් වැඩම කරමින් උතුම් වූ දහම් අනුශාසනාවන් සිදු කොට වදාළ වන්දනීය පූජනීය මහා සංඝරුවනට අපි පුණ්‍යානුමෝදනා කරමු. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, ලෝකේ දානයන් අතර අග්‍රම දානය ලබා දී අද දවසේ උතුම් වූ ධර්ම දානමය පින රැස් කරගන්නේ පින්වත් සචිනි විජේසිංහ දියණියට සෙත් පැතීම පිණිස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් රමණී විජේසිංහ මෑණියන් විසින් විශේෂයෙන් මෙයාගේ බලාපොරොත්තු වුණේ සචිනි විජේසිංහ දියණියගේ 29 වන උපන්දින නිමිත්තෙන් එම දියණියටත් ඒ වගේම ඕමාල් පුතණුවන්ටත් ආශිර්වාද කිරීම පිණිසත් ඒ වගේම නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම කියන කරුණු කාරණා අරමුණු කර ගනිමිනු අද දවසේ සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව වෙනුවෙන් බැතිබර විකාශන දායකත්ව දරුවේ පින්වත්නි, ඔබටත් හැකියාව තිබෙනවා සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව වෙනුවෙන් බැතිබර විකාශන දායකත්ව දරන්නට විමසන්න 071 232 88 දුරකථන අංකයට 071 232 88
87 දුරකථන අංකයට අප සරණ ගිය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මය අසන්නට පින්වන්ත ඔබට හෙට දවසේත් ආරාධනා කරමින් අපි සම්බුදු සිතක ආසිරිය දහම් සාකච්ඡාවෙන් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.